අපි ත්‍රිකෝණමිතිය ඊළඟ කොටසට යමු. ඒක තියෙන අපිට මේ මාසක 90 රින් තීටා නැත්නම් 90 ධන තීටා 180 රින් තීටා 180 ධන තීටා එනත 300 ධන රින් තීටා නැත්නම් 270 ධන රින් තීටා මේ කොන ත්‍රිකෝණමිතික අනුපාතවත් අපිට ත්‍රිකෝණ අනුපාතවල ලියන්න අපි දැනගන්න ඕනේ. ඒ වගේම ඍණ තීටා. ඒ කියන්නේ අපිට cos ඍණ තීටාව cos තීටා එන්නේ. ඒ කොහොමද ඔප්පු කරන්නේ කියන එකත් අපි බලමු. ඒ විදිහට sin 200 ධන තීටාව sin තීටා එන්නේ. හරිද? දැන් මෙතන sin අනුධන තීටාවත් එන්නේ cos තීටා. ඒතර සිතේ මාරු වෙනවා. ඒකෙන්ද අපි උත්සාහ කරමු මේ ටික ඉස්සලම දැනගෙන ඉන්න ඕනේ. මොකද ගණන් හදනකොට දිගටම එතන එහාට ප්‍රතිඵල වලට සම්පූර්ණ මේ ටික හොරන වෙනවා. හරිද? මේ සම්බන්ධව ඔයගලන්ට print out එකක් එවලා ඇති ඒක ඔයගොල්ලෝ ගන්න. හරි. අපි මුලින්ම අංශක 90 වෙනි තීටාවල ත්‍රිකෝණික අනුපාත ත්‍රිකෝණික අනුපාත වල ප්‍රකාශ කරන විදිය ගන්න මම ඒක ඔප්පු වීමත් එක්කම පෙන්නන්න. එතකොට ඔන්න වඩා පැහැදිලි වෙනවා. අපි ගත්ත සාමාන්‍ය XY තලය ගත්තේ ඕකෙන්ද ආර වෘත්තයක් ගන්න. OP කියන්නේ පරිභ්‍රමණ රේඛාව. එතකොට OP මේ XY අක්ෂ අනුබද්ධව P වල ඛණ්ඩාංග අපි XY කියලා ගමු. මේ කෝණ θ කියලා ගමු. එතකොට OP පරිභ්‍රමණ රේඛාව OX එක හදන කෝණය අපි දැන් ඒක කියලා ගමු. ඒ ලම්බ එකක් අඳිමු. ලම්බ එකේ අඩිය අපි M කියලා ගමු. හරි. එතකොට අපිට පේනවා මේ වෘත්තය අරයා. හරි. එහෙනම් OP පරිභ්‍රමණ රේඛාව OX එක හදන කෝණ θ නම් අපි දන්නවා මේ උත්සිත වල අර්ධකේ වනවා sin θ. sin θ කියන්නේ p ලක්ෂ්‍ය y ඛණ්ඩාංග මාත් y විදි මාත්. ඒ වගේම cos θ කියන්නේ p ලක්ෂ්‍ය s ඛණ්ඩාංග විදි මාත්. ඒ කියන්නේ ඉස්සෙදි මාරු වෙනවා. ඒක අපි උත්සිත සම්බන්ධ කරලා දෙනවා. හරි. දැන් අපි බලන්නේ ඊළඟ උත්සාහ කරන්නේ මේ අංශක 90 වෙනි තීටාව 90 වෙනි තීටාවල ත්‍රිකෝණමිතික අනුපාත තීටාවල ත්‍රිකෝණමිතික අනුපාත ප්‍රකාශ කිරීමක් අපි කරන්නේ. ඒ කියන්නේ sin 90 වෙනි තීටාව එන ප්‍රතිඵලය මොකක්ද? cos 90 වෙනි තීටාවත් වෙන ප්‍රතිඵලය මොකක්ද? අනිත් ඒවා. හරිද? ඒකදී අපි කරන්නේ මේ OP කියන පරිභ්‍රමණ රේඛාව OX හදන කොටේ 90 වෙනි තීරය විදිහට p ලක්ෂයක් ගන්නවා. p වල අනුත් පිටියම p කියලා ගන්නවා. OP පරිභ්‍රමණ රේඛාව OX නැත්නම් OX එක 90 වෙනි තීටා කොටක් හදන විදිහට p වල අනුත් පිටියම p කියලා ගන්නවා. අරගෙන අපි මෙතන ලම්බ එකක් හදනවා. හරි. අදලා මෙතන අපි ගමු m1 කියලා. එතන මේ දුර r යි. හරිද? එතන ඔයාලට පේනවා මෙන්න මේ කෝණයට කොට 90 වෙනි තීටා වෙනවා. එතන මේ කෝණ තීටා වෙනවා. එතන ඔයාලට පේනවා මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. හරිද? ඒක පැහැදිලි. ඒ කියන්නේ OPM ත්‍රිකෝණයයි OP එක m1 කියන ත්‍රිකෝණයයි අංග සම වෙනවා. එතකොට මොකද මේ කෝණය ත්‍රිකෝණයක මෙතන මේ කෝණ තීටා නම් එක තීටා වෙනවා. මේක 90 වෙනි තීටා නම් මේකත් 90 වෙනි තීටා නම් මේ පාදය ආර මේ පාදෙත් ආර. එතකොට ත්‍රිකෝණ දෙක අංග සම. හරිද? එතකොට අංග සමතාව අනුව අපිට පේනවා මේ OM දුර OM එක දුරට සමාන වෙනවා. ඉතින් මෙතන OM දුර කියන්නේ නැත්නම් x. OM එතකොට OM දුර කියන්නේ x වෙනවා. එතකොට මේ දුර x වෙනවා. ඊළඟට PM දුර y වෙනවා. එතකොට මෙතෙන්ට මේ දුර y වෙනවා. හරිද? එයාට අපිට පේනවා මේ p ලක්ෂයේ ඛණ්ඩාංග දෙක ඉන්නේ x අක්ෂය පැත්තට තිරස් ඛණ්ඩාංගය x ඛණ්ඩාංග කියන්නේ එතන y වෙනවා. y අක්ෂයේ දාන පැත්තට තියෙන දුර x වෙනවා. එතන p එක ලක්ෂයේ ඛණ්ඩාංග y x වෙනවා. හරිද? දැන් පැහැදිලි නේද? එතකොට අපි කරන්නේ මේ OP එකේ පරිභ්‍රමණ රේඛාව x අක්ෂයේ තන්සාවත් එක්ක හදන කෝණය 90 වෙනි තීරය විදිහට p වල අලුත් පිටේ p කියලා ගන්නවා. එහෙම ගත්තාම මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. අංග සමතාවන මේ දුර x සම මේ දුර x වෙනවා. මේ දුර වයින් මේ දුර y වෙනවා. එතන ඛණ්ඩාංග yx එනවා. හරිද? x ඛණ්ඩාංග y වෙනවා. y ඛණ්ඩාංග x වෙනවා. දැන් අපි මේ උරුස්සිත අර්ධකයේම දානවා. මෙතන අපි x අක්ෂ තන්සාවත් එක්ක මේ කෝණය හදන කෝණය තීරය නම් sin θ ගන්න p ලක්ෂයේ y ඛණ්ඩාංග විදිහට cos θ x ඛණ්ඩාංග විදිහට r වෙනවා. ඒවනම් මෙතෙන්දී අපිට පේනවා දැන් මේ අලුත් පිටේදී p එක p ලක්ෂ p එකට එනකොට p එක ලක්ෂ ඛණ්ඩාංග වෙන yx s ඛණ්ඩාංග y වෙනවා y ඛණ්ඩාංග x වෙනවා. එහෙනම් අර දෙකේම දැම්මොත් අපිට පේනවා sin 90 වෙනි තීටා. කිව්වොත් එන්නතර sin එක වෙන්නේ හැමසෙම p ලක්ෂ y ඛණ්ඩාංග වෙදි මාර. එතන මෙතන p ලක්ෂ y ඛණ්ඩාංග වෙදන්නේ x වෙදි මාර. හරිද? නමුත් x වෙදි මාර අපි දන්නවා මෙතනින්
ඔබියන්ට කරන්නේ cos theta. ඔයාලට අපිට එනවා cos theta කියලා උත්තර. ඒ කියන්නේ හා sin අනුරුණ thetaවත් ඒක සමාන වෙන්නේ cos theta. හරිද? ඔයගේ cos අනුරුණ theta. આવොත් එමේ cos આવොත් එන්නේ අපි සර් p ලක්ෂයේ ස්කන්ධාගේ දිවාතර මෙතෙන්දී අදාළ වෙන්නේ අනුරුණ theta වෙන p එක ලක්ෂයේ ස්කන්ධ p කියන්නේ y. එතන මෙතන y විදිමාර. આવොත් y විදිමාර කියන්නේ sin theta. හරිද? එහෙනම් sin අනුරුණ thetaවත් cos theta වෙනවා. cos අනුරුණ thetaවත් sin theta වෙනවා. ඒකේ මාරු වෙනවා. හරිද? එදින අපිට tan අනුරුණ theta. tan අනුරුණ theta කියන අපි දන්නා sin අනුරුණ theta බෙදීම cos අනුරුණ theta. ඒකට එන්නේ cos theta sin theta. හරිද? එතන මේක ඉන්නේ tan cot theta. හරිද? එතකොට හරිදනේ tan අනුරුණ theta ගන්නේ sin අනුරුණ theta බෙදී cos අනුරුණ theta sin අනුරුණ theta cos theta වෙනවා. cos අනුරුණ theta sin theta වෙනකොට cos theta sin theta වෙන cot theta වෙනවා. හරිද? එහෙනම් අනුරුණ theta ආවේ සිත ඔක්කොම මාරුලා ඉන්නේ. sin අනුරුණ theta cos theta වෙනවා, cos අනුරුණ theta sin theta වෙනවා, tan අනුරුණ theta cot theta වෙනවා. ඊළඟට පරස්පර අනුපාතය. cosec අනුරුණ theta. මේ අපදාන cosec අනුරුණ theta කියන්නේ මොකද්ද? ඒකට sin අනුරුණ theta. ඉතින් sin අනුරුණ theta cos theta. ඒකට cos theta. ඒක නෝ sec theta. ඒ විදිහට sec අනුරුණ theta. හරිද? එතන ඉන්න අපිට ඒකට මෙතනදී cos අනුරුණ theta ගන්නේ එතකොට ඒකට sec අනුරුණ theta ඒකට cos අනුරුණ theta. cos අනුරුණ theta කියන්නේ sin theta. ඒකට sin theta. ඒක නතර cosec theta. ඒ විදිහම cot අනුරුණ theta. cot අනුරුණ theta කියන්නේ අපි දන්නවා ඒකට tan අනුරුණ theta. ඒ කියන්නේ ඒකට cot theta. ඒ කියන්නේ tan theta. එතන සිතේම අරුලා ඉන්නේ. sin අනුරුණ theta cos theta වෙනවා, cos අනුරුණ theta sin theta වෙනවා, tan අනුරුණ theta cot theta වෙන ආකාරයට තමයි උදේට ඔක කරන ඔක මේ නෝට් එකේ සම්පූර්ණ විස්තර ඇති. ඔයගොල්ලෝ ඒකත් එක්ක පාඩම් නිතරම හරි. හරිද? පැහැදිලි. ඊළඟට අපි බලන්නේ අන්න ධන theta වල. ත්‍රිකෝණික අනුපාතය, theta ත්‍රිකෝණික අනුපාතය ප්‍රකාශ කිරීම ගැන ඊළඟ බලන්න. එතකොට අපි OP පරිවර්තන එක අනුව ධන theta කෝණයක් හැදුවෙන්න සකස් කරගන්නවා. හරි. දැන් අපි කරන්නේ OP පරිවර්තන රේඛාව x අක්ෂ දශාත් එක්ක හදන අනුව ධන theta විදිහට නම් අලුත් පිටිය මේක කවම කරන p එක කියලා. ඒ අවස්ථාවේ. මෙතන ලම්බ ගැටිය මේක කරගමු. හරි. ඒකට මේක ඒකට අනුව ධන theta කෝණයක් හදන්න අපි ගන්නවා. හරි. එතකොට මේක අනුව කරන්නේ මේ කොන් theta වෙලා නැවතත් ඉස්සලගේ මේ ත්‍රිකෝණ දෙක අනුසම් වෙනවා. ඉදලා එතකොට OM සමාන OM එකට එතන මේ දුර x නම් මේ දුර x වෙනවා. මේ දුර y නම් මේ දුර y වෙනවා. හරිද? මේ දුර සමාන y වෙනවා. නමුත් එතකොට පොඩි වෙනසක් වෙනවා. මේ p එක ලක්ෂයේ කණ්ඩායම් ගත්තාම x අක්ෂයේ ඍණ පැත්තට තමයි මේ දුර එන්නේ. ඒත් x අක්ෂයේ ඍණ පැත්තට දුර ඍණ y වෙනවා. x කණ්ඩායමේ ඍණ y වෙනවා. y කණ්ඩායමේ y ක්‍රම පැත්තට x වෙනවා. හරි. එහෙනම් දැන් අපි OP පරිවර්තන රේඛා x අක්ෂයේ ධනසාවත් එක්ක අතරේ අනුදන් theta විදිහට සකස් කරගත්තා. තාම p වල අල්ප p කරන් p ලක්ෂයේ කණ්ඩායම දෙකනේ ඍණ y x වෙනවා. මේ දෙක දෙක සමතාව පාවිච්චි කරනවා. හරිද? දැන් අපිට එහෙනම් ඒ අවස්ථාවේදී අනුදන් theta අවස්ථාව ගන්නකොට අපිට පේනවා මේක ලක්ෂයේ කණ්ඩායමේ ඍණ y x වෙනවා. හරි. එහෙනම් අපිට ඉස්සරහ බලන්න අපි sin අනුදන් theta. හරි. එහෙනම් sin අනුදන් theta එකම හැමසෙම sin ගොත් වෙන්නේ අදාළ පරිභ්‍රමණ රේඛාව ගත්තම මේ ලක්ෂයේ y කණ්ඩායමේදී ආ. එහෙනම් sin අනුදන් theta කියන්නේ එතකොට p එක ලක්ෂයේ y කණ්ඩායම x වෙදීම ආ. නමුත් x විනාක cos theta cos theta වෙනවා. ඒ දෙක cos අනුදන් theta. cos අනුදන් theta කියවම ඉන්නේ p එක ලක්ෂයේ s කණ්ඩායම වෙදීම ආ. එතන මෙතන p එක ලක්ෂයේ s කණ්ඩායම කියන්නේ එතන ඍණ y. මෙතන ලකුණක් වෙනවා. ඍණ y වෙදීම ආ. එතකොට මේ ලකුණ ඍණ sin theta වෙනවා. හරිද? හරි. ඊළඟට එනම් අපිට tan අනුදන් theta ආවම අපිට පේන tan අනුදන් දෙන්නේ sin අනුදන් theta බෙදීම cos අනුදන් theta. sin අනුදන් theta cos theta, cos අනුදන් ඍණ sin theta. එතකොට මේක ඍණ cot theta වෙනවා. හරි. ඊළඟට cosec අනුදන් theta. cosec අනුදන් theta આવත් එහෙම වරන් පේනවා ඒකට sin අනුදන් theta ඉන්නේ. ඉතින් අපි දන්නවා sin අනුදන් theta cos theta ඒකට cos theta එක sec theta වෙනවා. ඊළඟට sec අනුදන් theta. හරිද? sec අනුදන් theta આવත් ඒකට cos අනුදන් theta. නමුත් cos අනුදන් ඍණ sin theta වෙනවා. එතනද ඍණ cosec theta වෙනවා. ඊළඟට cot අනුදන් theta කියන්නේ ඒකට tan අනුදන් theta. හරිද? tan අනුදන් theta කියන අපි දන්නවා cot theta. ඒකට ඍණ එකට cot theta. හරිද? cot අනුදන් එකට tan අනුදන් theta. tan අනුදන් එක ඍණ cot theta. ඒකට ඍණ cot theta. ඒකට cot කියන්නේ ඍණ tan theta වෙනවා.
දැන් ලකුණක් මාරු වීමක් වෙනවා. හරි. එහෙනම් මේ අවස්ථාවේදී sin අනන්ත θ cos θ එන්නේ cos අනන්ත θ ඍණ sin θ එන්නේ tan අනන්ත ඍණ cot θ එන්නේ ආකාරයට එන්නේ. ත්‍රිත මාරු වෙන ලකුණකුත් වෙනස් වීමක් වෙනවා. හරිද? එහෙනම් පැහැදිලි. එතකොට අපි දන්නවා එතකොට අණු ඍණ θ සහ අණු ධන θ අනුපාත આવොත් එහෙම තිරණ ප්‍රකාශ කරන්නේ ඔය විදිහට. හරිද? ඊළඟට අපි අනිත් අවස්ථාවට යමු. ඊළඟට ගන්න 180 ඍණ θ අනුපාත. හරිද? 180 ඍණ θ ආව. එතන අපි OP පරිබ්‍රණ රේඛාව x අක්ෂ අංශාත් එක්ක 180 ඍණ θ කෝණයක් හදන අවස්ථාව තමයි ගන්න. ඊළඟට ඔබෙන් පාවිච්චි කරත හැකි. එහෙනම් OP පරිබ්‍රණ රේඛාව එතන x අක්ෂ අංශාත් එක්ක 180 ඍණ θ කෝණයක් හදනකොට ඔය දෙන්නේ. PDP කියලා ගමු. මේක ලම්බ ගැටිය මේක. එතකොට වෙන්නේ මේක ඕනේ 180 ඍණ θ. එතන 180 θ මේක θ වෙනවා. හරි. එතනත් මේ දෙක අංග සම වෙනවා. එතන ආරෙ එතකොට මේක කියලා θ වෙන අනුමය එතකොට මේ පාද සමානත් එක දෙක කොහොමද අංග සම වෙනවා. ඒක ඔයගොල්ලෝ ජාමිතිය දන්නවා. අංග සම වෙනකොට අපිට පේන OM කියන එක OM එකට සමානලා මේකත් x වෙනවා. මේක y වෙනවා. නමුත් එතකොට p ලක්ෂයේ කණ්ඩායම් කියනකොට x අක්ෂයේ ඍණ පැත්තට මේ x දුර දෙන්න. ඍණ x වෙනවා. y කණ්ඩායමක y අක්ෂය ධන පැත්තට y වෙනවා. එහෙනම් ඔය අවස්ථාවේදී අපිට පේනවා ඉතින් ධන තීර ගන්න. ඉතින් ඍණ තීර ගන්නකොට ඊග ලක්ෂයේ කණ්ඩායම දෙකන්නේ x කණ්ඩායම ඍණ x වෙනවා y කණ්ඩායම ධන y වෙනවා. හරි. දැන් අපිට අර විදිහටම ප්‍රතිඵල ටික පාසෙම ලියන්න පුළුවන්. හරිනේ. දැන් මේ අවස්ථාවේදී OP පරිබ්‍රණ රේඛාව x අක්ෂ අංශාත් යනකොට 180 ඍණ තීර. එහෙනම් අපිට sin 180 ඍණ තීර. කියන්නේ sin ආපේට y කණ්ඩායම දේවා y කණ්ඩායම y. y පිළිමාර නමුත් y පිළිමාර කියන්නේ sin θ නේ. එහෙනම් sin එක ඍණ θ sin θ වෙනවා. ඊළඟට cos 180 ඍණ θ. හරිද? ඒතර එන OP පරිබ්‍රණ රේඛාව x අක්ෂ හදන කොනේ 180 ඍණ θ වෙනකොට cos 180 කියන්නේ p ලක්ෂය x කණ්ඩායම. x කණ්ඩායම ඍණ x වෙනවා. නමුත් x ට r කියන්නේ cos වෙනවා ඍණ cos θ වෙනවා. ඔය දැන් අන්තිම එක වට ලියන්න පුළුවන්. tan 180 ඍණ θ සමානයි sin 180 sin θ බෙදීම cos 180 ඍණ cos θ. ඒතර එන ඍණ tan θ. ඊළඟ cos 1. cos 1 180 ඍණ θ. කියන්නේ එකට sin 1 ඍණ θ sin 1 එකට sin θ. හරිද? එතකොට එතන එකට sin θ ඒක cos 1 θ. ඊළඟට sec 180 ඍණ θ. ඉතින් කොහොමද එකට cos 1 ඍණ θ cos 1 ඍණ θ කියන්නේ ඍණ cos θ වෙනවා. එහෙනම් එකට cos 1 sec θ ඍණ sec θ වෙනවා. ඊළඟට අපිට එන්නේ cot 180 ඍණ θ. හරිද? එතකොට අපි දන්නවා cot කියන්නේ එකට tan ඍණ θ tan ඍණ tan θ නේ එකට ඍණ tan θ. ඒක නේද ඍණ cot θ. එහෙනම් එතන දැන් සිතේම ආවනේ ලකුණ වෙනස් වීමක් වෙනවා. 180 ඍණ θ sin θ වයින් ගන්න cos 1 ලකුණ මාරු වෙනවා. ආකාරයට එන්නේ ප්‍රතිබන්ධක. හරිද? ඔය තමයි ඊළඟ අවස්ථාව. ඊළඟට අපිට ඕනේ 180 ධන θ වල ත්‍රිකෝණික අනුපාත θ වල අනුපාතන ප්‍රකාශ කිරීම. හරිද? ඒ වගේම එතකොට අපිට පරිබ්‍රණ රේඛාව අපි ඊළඟට ගන්න x අක්ෂ අංශාත් එක්ක 180 ධන θ කෝණයක් හදන විදිහ තමයි p එක වීඩියෝ ගන්න. හරිද? එතකොට අපිට කෙලින්ම මේ රේඛාව මේ විදිහට හරිද? මොකද මේක 180 ධන θ වෙනකොට මේ ටික 180 මේක දෙන්න මේක θ වෙනවා. ප්‍රතිගුණ කෝ. හරිද? මේ පිටනයිටට m එක ගන්න. හරිද? එතනත් මේ ටික හොඳ අංග සමානයි. මෙතන r. එතකොට එන මෙතන x සම මෙතනත් x වෙන්නේ. මෙතන y නම් මෙතන y වෙන්නේ. නමුත් දැන් මෙතන කණ්ඩායක දෙක x කණ්ඩායකනේ x අක්ෂය ඍණ පැත්තට. එතන x කණ්ඩායක ඍණ x වෙනවා. y අක්ෂය රින පැත්තට එනවා y කණ්ඩායම තුරින් රින y. එහෙනම් ඒ අවස්ථාව දාලා එතකොට p එක ලක්ෂය කණ්ඩායම් කියන්නේ රින x රින y. හරි. එතකොට ඒ අවස්ථාව p පරිණිකාව x අක්ෂය අංශාත් එක්ක හදන කෝඩේ 180 දන් පිට වෙනවා. දැන් අපිට අර වගේම පාසිය ප්‍රතිපල ලියන්න පුළුවන්. එහෙනම් අපිට පේනවා sin 180 ධන θ අපිට එන්නේ p එක ලක්ෂයේ y කණ්ඩායමකදී මාර. එතකොට y කණ්ඩායම ඍණ y. ඍණ y විදිහට නම් ඍණ sin θ වෙනවා. ඊළඟට
sin x cos x යොදන්න තීටාව තියෙන විලක්ෂ x කණ්ඩායමක දිනවා x කණ්ඩායම ඍණ x ප්‍රතිමාන x වලට r cos θ ඍණ cos θ වෙනවා. එහෙනම් tan x යොදන්න තීටා ගාමින්නේ sin x යොදන්න තීටා ඍණ sin θ වෙනවා. බෙදීම cos x යොදන්න තීටා ඍණ cos θ වෙනවා. මේ බෙදුවම දන්න tan θ. ඊළඟ cos x යොදන්න තීටා කියවම ඕනට වෙනවා එකට sin x යොදන්න තීටා ඉන්නේ. නමුත් sin එක යොදන්න ඍණ sin θ වෙනවා. ඍණ වෙනවා. ඍණ දෙන්න ඍණ cos θ වෙනවා. හරි. ඊළඟට sec x යොදන්න තීටා. අවත් එකට cos x යොදන්න තීටා. ඒ කියන්නේ ඍණ cos තීටා. ඍණ sec θ වෙනවා. ඊළඟ tan x යොදන්න තීටාවත් එන්නේ අපිට පේනවා එකට cot x යොදන්න තීටා කියන්නේ එකට tan x යොදන්න තීටා. tan x යොදන්න තීටා කියන්නේ ධන tan තීටා. එතකොට ධන වෙලා එතකොට ධන. ඔය තමයි සිතේ මාරු නෑ ලක්ෂණ වෙනස් වීමක් වෙනවා. හරි. එහෙනම් ඔය විදිහට තමයි අනු ඍණ තීටා අනු ධන තීටා 180 ඍණ තීටා 180 ධන තීටා වල අනුපාත තීටා වල අනුපාතවල ප්‍රකාශ වෙන්නේ. හරිද? ඔයගෙම ඊළඟට අපි එන්නේ අනිත් අවස්ථාව 270 ඍණ තීටා වල අනුපාත තීටා වල අනුපාතවල ප්‍රකාශ කරේ. හරිද? එතනත් අපි මේ සටහන පාවිච්චි කරමු. එතෙන් අපි ගන්නේ OP පරිබ්‍රණ රේඛාව x අක්ෂය 270 ඍණ තීටා කොනක් හදන විදිහට අපි ගන්න. ඒක 270 කියන දෙට එනවා. 270 ඍණ තීටා නම් මේ වගේ ඊළඟට B එක. මේ කොට තීටා වුණාම මේ කොට 270 ඍණ තීටා. නේද? අංශක 270 ඍණ තීටා. මෙතන එන්නේ. හරිනේ. එනේ ඉස්සලාගේ මේ R මේ ටික අංග සමයි. අංග සමයින්ද OM දුර සමාන OM එකට එතනදී OM එක දුර x වෙනවා. ඊළඟට මෙතනදී PM දුර සමාන P එක M එක දුරට. දැන් මේ දුර y නම් මෙතනත් y වෙනවා. හරිද? ඔයාලම අපිට එනවා P එක ලක්ෂය ගත්තාම ඛණ්ඩාංක වෙන්නේ x අක්ෂයේ ඍණ පැත්තට තියෙන ඛණ්ඩාංක වෙන්නේ y. එහෙනම් ඍණ y. ඊළඟට y අක්ෂයේ ඍණ පැත්තට තියෙන ඛණ්ඩාංක x ඍණ x වෙනවා. හරිද? ඔය තමයි ඛණ්ඩාංක දෙක. එහෙනම් මෙතෙන්ට අදාළව ඔයාලට පේනවා 270 ඍණ තීටා දාලා b එක ලක්ෂය ගත්තාම ඛණ්ඩාංක වෙන්නේ ඍණ y ඍණ x. හරිනේ. මොකද මේ අංග සමයි. ඒතර මේ දුර y නම් මේ දුර y වෙන්නේ. ඒතර x අක්ෂය ඍණ පැත්තේ ඛණ්ඩාංක ඍණ y වෙනවා. මෙතන මේ දුර x නම් මේ දුර x වෙලා x අක්ෂය ඍණ පැත්තට එක මේ මෙතන y අක්ෂය ඍණ පැත්තට මේ කියන්නේ ඍණ x වෙනවා. හරිනේ. y ඛණ්ඩාංක. කොහොමද දෙන්නේ? දැන් අපි බලමු ආවෝ ඒ ප්‍රතිඵල ටික ගන්න. එතෙන්දී අපි 270 ඍණ තීටා. එතන OP එක පරිබ්‍රණ රේඛාව x අක්ෂය අංශාත් කරනකොට 270 ඍණ තීටා නම් sin 270 ඍණ තීටා කියන්නේ p එක ලක්ෂයේ අංශය sin කොට y ඛණ්ඩායමදී මාද y ඛණ්ඩායමේ ඍණ x ට ආව වෙනවා. නැත්නම් x r cos θ දෙන්න ඍණ cos θ හරිනේ. ඊළඟට cos 270 ඍණ තීටා. ගත්තාම p එක ලක්ෂයේ x ඛණ්ඩායමදී මාද ඛණ්ඩායමේ ඍණ y වෙන්නේ නේ. සයිතරම් y ට r කියන්නේ sin θ ඍණ sin θ වෙනවා. හරිනේ. ඊළඟට tan 270 ඍණ තීටා. ඒ කියන්නේ එතකොට tan කියන්නේ sin 270 ඍණ තීටාව බෙදීම cos 270 ර්ණ තියෙන sin 270 ර්ණ cos θ වෙනවා. cos 270 ර්ණ sin θ වෙනවා. ඒ දැනට විතර ඉන්නේ ධන cos θ. හරි. ඊළඟ cos එක. cos එක 270 ර්ණ තීටාවත් එන්නේ cos එකවත් එකයට sin එන්නේ. එකයට sin නම් ඍණ cos එක. එකට ඍණ cos θ. එතන නේ sec θ. ඊළඟට sec 270 ර්ණ තීටා. ගත්තොත් එන්නේ එකයට तर sec 270 ර්ණ තීටා නම් අපිට cos 270 ර්ණ තීටා කියන්නේ ඍණ sin තීටා. එහෙනම් sec කියොත් එන්නේ එකයට cos 270 ර්ණ තීටා. එතකොට මෙතන sin තීටා. එතකොට එන්නේ ඍණ cos තීටා. ඊළඟට ඒ විදිහටම cot 270 ඍණ තීටා. ගත්තොත් එන්නේ එකයට tan 270 ඍණ තීටා. tan 270 ධන cos තීටා වෙනවා. ඒකෙන් විතර නම් tan තීටා. හරිනේ. එතන සිතේ මාරු වෙනවා ලකුණු වෙනස් වෙනකොට වෙනවා. හරිනේ. අවුදරයි එතකොට 270 ඍණ තීටා වල අනුපාතාවත් එහෙනම් තීටා අනුපාතවල ප්‍රකාශ වෙන විදිය. හරි. ඊළඟ අවස්ථාවේ 270 ධන තීටා. අවුත්. එතෙන්දී අපි OP එක පරිබ්‍රහ්ම රේඛාව x අක්ෂය අංශාත් එක්ක
අපි අංශක 270කින් 270 ධන තීරයට අපි වීඩියෝ ගන්න. පරිපූර්ණ රේඛාව ගමනය කරලා එතකොට ඔක් වෙනවා. එතන හරිනේ. එතකොට මේ කෝණය 270යි. හරිනේ. ඒකට තීරය කවුරුම් හරි. තීරය කවුරු දෙන්නේ මේ තිගොන් දෙක අංග සම වෙනවා. තීර හරිනේ. ඒකම දෙක දෙන්න දැන් හරිනේ. එතකොට අංග සම වෙනකොට අපිට වෙනවා OM සමාන වෙනවා. අතරින් OM සමාන OM එකට. එතකොට මේදුල x මේදුලත් x වෙනවා. මේදුල y වෙනවා. හරිනේ. එතකොට කණ්ඩායම දෙක ලියනකොට p එක ලක්ෂ x කණ්ඩායම කියන්නේ x අක්ෂය ධන පැත්තට y එන්න ධන y. y කණ්ඩායමනේ y කියන පැත්තට ඍණ x වෙනවා. ඔයනවා එතෙන්ට අදාළව ඔන්න පේනවා p එක ලක්ෂ කණ්ඩායමක ධන y සහ ඍණ x එක. නේ? එහෙමනම් එතකොට කෝණය 270 ධන θ. අපුඩ කොන. OP එක වඩන දෙක හදන කොන. එහෙනම් අර දෙනවා sin 270 ධන θ p ලක්ෂයේ y කණ්ඩායමකදී මාර y කණ්ඩායම ඍණ x ට ආර එතකොට ඍණ cos θ වෙනවා. ඊළඟට cos 270 ධන θ then p එක ලක්ෂයේ x කණ්ඩායමකදී මාර එක ධන y වෙනවා. එතකොට මෙතන y ට ආරගෙන sin θ වෙනවා. හරිද? ඊළඟ tan 270 ධන θ අපිට පේනවා tan આવත් වෙන්නේ p එක ලක්ෂයේ tan 270 ධන θ આવත් වෙන්නේ sin 270 ධන θ බෙදීම cos 270 ධන θ. sin 270 ධන θ ඍණ cos θ වෙනවා. cos 270 ධන θ ධන sin θ වෙන්නේ. එතකොට ඍණ cos θ වෙනවා. එහෙනම් cos එක ආව එකට sin 270 ධන θ ඒක ඍණ cos θ ඍණ sec θ වෙන්නේ. මේ sec 270 ඍණ θ આવත් එimhe එකට එතකොට එන්නේ sec આવත් එකට cos 270 ධන θ. cos 270 ධන θ ධන sin θ වෙන්නේ. ඒක ලකුණු ධන වෙනවා. එතකොට ලකුණු ධන වෙනවා. එහෙනම් cot આવත් එහෙම එන්නේ මෙතෙන්දී එකට tan 270 ධන θ આવත් ඍණ cot θ. එතකොට ඍණ tan θ වෙනවා. වාකාර තමයි 270 ධන θ આવත් එහෙම ඒක අනුපාත θ වල අනුපාතනේ ප්‍රකාශ වෙන්නේ. හරි. දැන් අපි ඊළඟ ප්‍රතිපදය අංශක 360 ඍණ θ අවස්ථාව. අංශක 360 ඍණ θ. හරි. එතන අපි ගන්න OP එක පරිපූර්ණ රේඛාව x අක්ෂය අංශات එක්ක හදන කෝණය 360 ඍණ θ විදිහට p එක p කියන ගන්න යනවා. හරි. දැන් අපි ගන්නේ මේ දිශාව පැත්තට කෝණය θ බලන්න. මේ කෝණය θ වුණාම අපිට පේනවා උදරින් OP එක ගත්තම මේ හදන කෝණය 360න් θ අඩු වෙනවා. මේ දක්වනකොට 360 ඍණ θ. මේක θ කරගත්තා. මේක එතකොට මේ දෙක අංග සමයි. මේක 360 ඍණ θ ගන්න මේකට θ වෙනවා. එතන මේ ටික දෙක අංග සමයි. මේ එක රේඛියක් වෙනවා. හරියට එතන මෙදුර x වෙනවා. මෙදුර y එන්නේ. මේ පැත්තට y එන්නේ. නමුත් එතන කණ්ඩායම් ගන්නකොට s කණ්ඩායමේ ධන x වෙනවා y කණ්ඩායමේ දර ඍණ y වෙනවා. හරිද? එහෙනම් අවස්ථාවේදී ඔයන් පේනවා p එක ලක්ෂය ගත්තොත් එහෙම p එක ලක්ෂය කණ්ඩායම් වෙන්නේ s ගමන් වෙනවා. හරි. එතකොට මෙතෙන්දී අර m ලක්ෂයෙන් මේකට සම්පාත වෙනවා. හරිද? ඊළඟ ගැටියම එන්නේ. ඒක තමයි. ආකාරයට එන්නේ. දැන් අපිට එහෙනම් 360 ධන ඍණ θ සම්පාතික දක්වන්න පුළුවන්. sin 360 ඍණ θ කිව්වම අපිට එන්නේ p ලක්ෂයේ y කණ්ඩායම p එක ලක්ෂයේ y කණ්ඩායම විදිහට y කණ්ඩායම ඍණ y. එදිමාර. නමුත් y එකට sin දෙන ඍණ sin θ. ඊළඟට cos 360 ඍණ θ. ආපෙන්නේ p එක ලක්ෂයේ s කණ්ඩායම විදිහට x ට r. x ට r කියන cos θ. හරිද? එන විදිහට අන්තිම ටික tan 360 ඍණ θ. කියන්නේ sin 360 ඍණ θ බෙදීම cos 360 ඍණ θ. එතකොට sin θ cos θ. දැන් ඍණ tan θ. ඊළඟට වෙනවා cos 360 ඍණ θ. කිව්වත් එන්නේ එකට sin 360 ඍණ θ. ඒ කියන්නේ එකට ඍණ sin θ. ඒ කියන්නේ ඍණ cos θ. ඊළඟට sec 360 ඍණ θ. කියන්නේ එකට
cos 300 theta ඒ කියන්නේ cos theta. එතකොට මේක sec theta. ඊළඟට එන්නේ cot 300ට ඍණ theta. ඒ කියන්නේ එකට tan 300ට ඍණ theta. එතකොට tan 300ට තියෙන ඍණ tan theta එකට ඍණ tan theta. එතකොට ඍණ cot theta. දැන් සිතේම ආවරණය ලකුණු වෙනස් වීමක් වෙනවා. ඒ ආකාරයට තමයි අපිට 300ට ඍණ theta අනුපාත ගත්තොත් එහෙම theta අනුපාතන ප්‍රකාශ වෙනවා. හරි. එතකොට එකක් හරි. දැන් අපිට අවශ්‍ය වෙන්නේ අනිත් එක 300ට ධන theta අනුපාත ඊළඟ ප්‍රකාශ කිරීම. හරිද? එතකොට අපි මේ OP එක පරිභ්‍රමණ රේඛාව කෙලිම අංශක 300ට භ්‍රමණය කරාම හරිද? ආපහු මේ පිටිවට එන්නේ. එතකොට ඔයන් පේනවා එතකොට එන කෝණෙන්නේ OP පරිභ්‍රමණ රේඛාව මෙතන තීර කොටයක් හදන්නේ මේක සම්පූර්ණ වටයක් භ්‍රමණය කරාම එතකොට මේ ආකාරයට එන්නේ. එන තීර එතකොට සම්පූර්ණ භ්‍රමණය ආපහු පිටට එන්නේ. එතකොට එනවා 360 ධන තීර. එතකොට ආපහු අර p එක ලක්ෂය පිට සම්පාත වෙනවා. ආපහු මුල් පිටියට එන්නේ. හරි. ඉතින් ඒ අවස්ථාවේදී අර පීඩියම් p එක කියලා තමයි p එක පිට සම්පාත වීමක් වෙන්නේ. එතකොට අර තීරණ අනුපාතම තමයි මෙතෙන් දෙන්නේ. ඒකින්ද අපිට පේනවා මෙතෙන් ඒ අවස්ථාවේදී p එක ලක්ෂය පිට සම්පාත වෙනකොට මේ කණ්ඩායම දෙක xy මයි එන්නේ. හරිද? එහෙනම් sin 300ට ධන තීතාව එතකොට එන්නේ y වෙදිමාර ඒක ධන sin තීට වෙනවා. cos 300ට ධන තීතාවත් එන්නේ එළිම හොරන් පේනවා x වෙදිමාර ඒක cos තීට වෙනවා. tan આવත් වෙනවා. ඒකත් ධන tan තීට වෙනවා. ආකාරයෙන් දෙවතේ. ඔක්කොම ඒ මානපාත වෙනවා. හරිද? මොකද 300ට ධන තීතාව ආවෝ ඒ අවස්ථාවෙම හරිද? ඒකින්ද අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. අගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැ. sin 300ට ධන sin තීට ආකාරයට හරිද? ඔය තමයි ප්‍රතිඵල ටික ගන්න. ඊළඟට අපිට තව අවස්ථාවක් එනවා හෙට තීටාවල ත්‍රිකෝණ අනුපාත. ත්‍රිකෝණ අනුපාතෙන් ප්‍රකාශ කිරීම. ඉතින් අපි කිව්වා ත්‍රිකෝණයක් කියලා කිව්වේ x අක්ෂය ධන සාපේක්ෂ දක්ෂිණාවර්ත අතර කෝණයක් වෙනවා නම් ඒක ඍණ කෝණයක් කියලා කිව්වේ. වමාවර්ත නම් ධන කෝණයක් දක්ෂිණාවර්ත අතර ඍණ කෝණයක්. එහෙනම් අපි අර මෙතෙන්දී ඔබේ පරිවර්තන රේඛාව මෙතන අංශක 300ට ඍණ තීර කෝණයක් හදනවා ඉස්සලා අවස්ථාව ගත්තා නම් ඔබේ පරිවර්තන රේඛාව ඔබේ රේඛාව x අක්ෂය අංශාත් එක හදනකොට 300ට ඍණ තීර ගන්නකොට මෙන්න මේ කොට තීර වෙනවා. ඉතින් මේක මේ කෝණය අපිට මේ පැත්තට මැන්නොත් අපි ඍණ තීර කියලා කියන්නේ. x අක්ෂය අංශාත් දක්ෂිණාවර්ත අතර මැන්නවා. හරිද? ඉතින් ඒ අවස්ථාවට දාලා p එක ලක්ෂ්‍ය කණ්ඩායම මේක වයින්. හරිද? එහෙනම් අපිට දෙතින්දී ආවෝ මේ අනුපාතයක අර්ථ දක්වන්න ඕන. ඍණ තීට අවස්ථාව ගන්නකොට එතකොට OP එක පරිවර්තන රේඛා x අක්ෂ අංශාවත් එක්ක දක්ෂිණාවර්ත අතර හදන කෝණය තමයි එන්නේ. එතන මේක ඍණ තීට. මේ අතර වෙනවා. ඒ අනුව p එක ලක්ෂ්‍ය කණ්ඩායම එකමයි. එහෙනම් p එකනේ අදාළව x ඍණවයි. එහෙනම් sin ඍණ තීට. sin ඍණ තීටාවත් එන්නේ sin තාපයට මේ p එක ලක්ෂයේ y කණ්ඩායක බෙදීම r වෙනවා. y කණ්ඩායක ඍණවයි. බෙදීම r නම් y r sin තීට. එතන ඍණ sin තීට. හරිද? ඊළඟට cos ඍණ තීට. cos ඍණ තීටාවත් එන්නේ cos තාපයට p එක ලක්ෂයේ s කණ්ඩායක. ඒතර x ට r වෙනවා. x r ගන්න cos තීට. ඊළඟට tan ඍණ තීට. එතන ඉන්නේ sin ඍණ තීට දී cos ඍණ තීට. sin ඍණ තීට ඍණ sin තීට. cos ඍණ තීට ධන cos තීට එතකොට ඉන්නේ ඍණ tan තීට. එතන අනිත්‍ය ටික. අන්තික එතකොට cos ඍණ තීට. කියන්නේ ඒකට sin ඍණ තීට. sin ඍණ sin දෙක එකට ඍණ sin තීට. එතන වෙනවා ඍණ cos තීට. ඊළඟට sec ඍණ තීට. කියන්නේ එකට sec ඍණ තීට එකට cos ඍණ තීට. ඉතින් cos ඍණ තීට cos තීට වෙනවා. එතන දෙන්නේ sec තීට. ඊළඟට වෙනවා cot ඍණ තීට. cot ඍණ තීටවත් එන්නේ එකට tan ඍණ තීට. tan ඍණ තීට ඍණ tan තීට කියලා බෙදන්න. යන්නේ නේද? cot තීට. ඔය තමයි ප්‍රතිපල ටික උපකරන්නේ. මේක ඔක්කොරීම නම් ඔයාලට අවශ්‍ය නැහැ. නමුත් මේක අර වාර්තාවක පැහැදිලි නැහැ. දැන් මේක ඔයගලන්ට පැහැදිලි ප්‍රතිඵල ලැබෙන විදිය. හරි. හැබැයි මේ ටික ඔක්කොම මතක තියාගන්න වෙනවා. හරි. ඒක තමයි ප්‍රධානම දේ. ඒකදී අපි මතක තියාගන්න මම ගෙඩි ක්‍රමයක් කියලා දෙන්නම්. හරි. ඊට පස්සේ අපිට බලමු අපි දන්න කෝණවල අනුපාත එකෙන් හොයාගන්න පුළුවන්. බලමු. හරි. මේ ටික පැහැදිලි.
ඔව් මතක තියාගන්න කෙටි විදියක්. ඔබේ බලන එකයි එක්සාග්‍රාම් සත්‍ය හදන කොට තීරය කියලා ගත්තේ. ඔක 0.3 අතර ඕන අවස්ථාවකට යන්න පුළුවන්. හරි. ඊට වඩා එඩියා ගන්නට යන්න පුළුවන්. පරිභ්‍රමණ යන්න. හරි. දැන් මෙතෙන්දී අපි ඉස්සර කරා මේ කොටස කියන්නේ XY කණ්ඩායම් දෙක දන්නා මේ පළවෙනි උත්පාදක. මේක දෙවෙනි උත්පාදක වෙන එක තුන්වෙනි උත්පාදක වෙන හතරවෙනි උත්පාදක වෙනවා. උත්පාදක. හරිනේ. ඔය නෝට් එකේ ඔක්කොම ඉස්සර ඇති. මේක පළවෙනි උත්පාදක. මේක x y දාන. මේක x වෙන y දාන වෙනවා දෙවෙනි උත්පාදක. ඒතර මේකේ පළවෙනි උත්පාදකෙදී තීට තින්නේ ඒක ඔක්කොම ඉස්සර කරලා තිබුණා. 0.180 අතර ඒක 0.90 අතර ඊළඟට මෙතන 90යි 270යි 90යි 180 අතර 180යි ඊළඟට 270 අතර 270යි 360 අතර. දැන් පළවෙනි උත්පාදකයට xy කණ්ඩායමකට එකම දාන නම් මෙතෙන්දී සියලුම අනුපාත දාන වෙනවා. sin cos tan තුනම දානාගෙන වෙනවා. හරිද? මේ දෙවෙනි උත්පාදකයට එනකොට අපිට පේනවා දෙවෙනි උත්පාදකයට එනකොට මේක දාන වෙන්නේ sin සහ cos එක පමණයි. මොකද හේතුව දෙවෙනි උත්පාදකයට තීටා බිඳුව අනු ගුඩයි තීටා ගුඩයි 180 වෙනකොට මේ p ලක්ෂ්‍ය මේ විදිහට පිටා. p ලක්ෂ්‍ය මේ විදිහට පිටා x කණ්ඩායමේ ඍණ වෙනවා. y කණ්ඩායමේ දාන. ඒ x කණ්ඩායමේ ඍණ වෙච්ච ඇටිය cosine ඍණ වෙනවා. හරිද? ඒකෙන් මෙතන දාන වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී sin හා cos එක පමණයි. මේකට එනකොට y කණ්ඩායමේ ඍණ x කණ්ඩායමේ දානවා. ඒතර මේකේ දාන වෙන්නේ cos හා sec පමණයි. හරි මේ sorry. මේකේ දාන වෙන්නේ tan මේක xy දෙකම ඍණ වෙනවා. xy දෙකම ඍණොත් බෙදනකොට දාන වෙනවා මේක දාන්නේ tan හා cos පමණයි. හරිද? ඊළඟට මේ උත්පාදකයට යනකොට මේක දාන්නේ cos පමණයි. cos හා sec. හරිද? එහෙනම් මේ උත්පාදකය ගැන අපි විස්තර කරලා තියෙනවා. ඒකිට මේ පළවෙනි උත්පාදකයේ සියලුම අනුපාත දානවා. මේ අතර කෝණ බිඳුවයි අනිත් අතර කෝණයක් ආවා. ඊළඟට 90 180 අතර කෝණයක් ආවා. sin හා cos එක දාන වෙනවා. ඊළඟට 180 270 අතර කෝණයක් ආවා. tan හා cos දාන වෙනවා. හතරවෙනි පාදයකට එනකොට ඒ කියන්නේ 270යි 300 අතර කෝණයක් ආවත් එහෙම අනුපාත ගන්නකොට cos හා sec කියව දාන වෙනවා. ඒකින්ද මේකේ පළවෙනි පාඩේ සියල්ලම දාන. මේකේ sin දාන cos එක දාන වෙනවා. tan දාන cos දාන වෙනවා. මේක cos එක දාන මේ sorry cos දාන sec දාන වෙනවා. ඔන්න ඔය ටික ඉස්සෙල්ලා මතක තියෙනවා. උත්පාදක ලකුණු. මේක සියල්ලම දානයි. මේකේ sin හා cos දාන වෙනවා 90යි මේක 180 අතර ආවොත් 180යි 270 අතර ආවොත් tan cos දාන වෙන්නේ. 270යි 360 අතර આવුත් එහෙම ඕන් පේනවා එන්නේ cos හා sec දාන වෙනවා. හරි. ඔව්. දැන් ඊළඟට දැන් අපිට මේකක් අපිට ආවා. sin අනුදන් දෙක. මේ 90 සහ 270 සම්බන්ධ ප්‍රතිවල වල සිතේ මාරු වෙනවා. උරු සිතේ. ඒ කියන්නේ sin આવුත් cos වලට පේනවා, cos આવුත් sin වලට පේනවා, cos එක આવුත් sec වලට පේනවා, sec આવුත් cos එක වලට පේනවා, tan આવුත් cot වලට පේනවා, cot આવුත් tan වලට පේනවා. එතකොට ඒක අතරින් අධ්‍යයනය කරන්න පුළුවන්. නමුත් ඍණ තීටයි හරිනේ 180යි 360යි આવොත් එහෙනම් ශ්‍රිතේ මාරු වෙන්නේ නැහැ. ලක්ෂණ සමාන වෙලා මාරු වෙනවා. හරිනේ. වෙන පළවෙනි පදේ තියෙනවා. වෘත්තපාදක වල ලකුණු ඉස්සෙල්ලා මේ පළවෙනි උත්පාදක කොහොමද දාන්නේ? මේකේ sin cos එක දාන්නේ, මේකේ tan cot දාන්නේ, මේකේ cos දාන්න වෙන්නේ. හරිනේ. ඒක ඉස්සෙල්ලාම දැනගෙන ඉන්නවා. ඊළඟට 90 හා 270 આવොත් ශ්‍රිතේ මාරු වෙනවා. ඒ කියන්නේ sin આવොත් ඒක cos වෙනවා. cos આવොත් sin වෙනවා. tan આવොත් ඒක cot වෙනවා, cot આવොත් tan වෙනවා. ඊළඟට cos එක આવොත් ඒක sec වෙනවා. sec આવොත් cos එක වෙනවා. හරිනේ. ඔය ටික අද තියෙනවා. 90 270 කෙලින්ම ශ්‍රිතේ මාරු කරලා ලියනවා. ලකුණ අපිට මේ වෘත්තපාදකෙන් කොණයට වෘත්තපාදකෙ තීරණය කරන්න පුළුවන්. හරිද? එහෙනම් ඒ ටික ඉස්සෙල්ලාම අද තියාගන්න. ඊළඟට ඒ එන්නේ 90 270 આવොත්. නමුත් ඍණ තීටාව 180 360 આવොත් ඒ ශ්‍රිතේ මාරු වෙන්නේ නැහැ. sin આવොත් sinමයි, cos આવොත් cosමයි, sec આવොත් secමයි. ශ්‍රිතේ ශ්‍රිතේ මාරු වෙන්නේ නැහැ. හරිද? දැන් අපි බලමු මේ 90 තීටා. 90 අපේ ශ්‍රිතේ මාරු වෙනවා නේද? cos තීටා. හරි. එතන නමුත් 90 තීටා කිව්වම ඒක වැටෙන්නේ දෙවෙනි එකට. 90 තීටා. දෙවෙනි එක sin දාන්න. ඉතින් මෙතන තියෙන sin. එහෙනම් මේක ලකුණ දාන්න. අපි අරගත්ත ඔප්පුවෙලිම වල පෙරලා දාන ඇවිල්ලා තියෙන sin 90 තීටා. හරිද? මෙතන cos 90 තීටා. cos ආවෙට අනු තියෙනවා. එතකොට කෙලිම sin තීටා වෙනවා. හරිද?
ඊළඟට අනුදානිකව දෙවෙනි පාදයකට වැටෙන්නේ. මේ දෙවෙනි පාදයට වැටෙන දෙවෙනි පාදේ සයින් විතරයි දාන්නේ. නමුත් මෙතන තියෙන මෙතන එක බලන්න. මෙතන තියෙන්නේ අපිට කොස්. එහෙනම් දෙවෙනි පාදයේ කොස් දාන වෙන්නේ නැහැ. එහෙනම් මෙතන දෙල ලකුණු දාන්න. හරි. එහෙනම් මෙතන tan අනුදාන තීටා. ඔව්. tan අපිට අනුව නම් කොට වෙනවා. වයිඩ් එක ලියන්න. ඊට පස්සේ ලකුණු තීරණය කරනවා. අනුදාන આવොත් මේකේ දාන වෙන්නේ සයින් විතරනේ. එහෙනම් මෙතන තියෙන tan එහෙනම් විතර ඉරනවා. හරි. පොඩි දාම අද තියන්ති. හරිද? දැන් අපි නිකන් සයින් 270 ඍණ තීටාව. 270 අපිට සයින් තියලා වයින් කොස් එක ලියන්න පුළුවන්. ඒක තමයි. හරිද? ඊළඟ 270 ඍණ ගම මේ පාදයකට එන්නේ. මේ 270 ඍණ මේ පාදයේ පාදන්නේ tan හකොට පමණයි. දෙවෙනිද තියෙන සයින්. tan හකොට පමණයි දෙකේ සයින් මුල් සිතේ. එහෙනම් මෙතන අගොඩ ඍණ වෙනවා. ඊළඟට මෙතන කොට 270 ඍණ තීටා. આવත් එහෙම කොටව tan වෙනවා. ඔය 270 හරි tan වෙනවා. ඊළඟ 270 ඍණ තීටා තුන්වෙනි පාදකේ මේකදී අපි දන්නවා tan කොට දාන්න. මෙතන තියෙන කොට. එහෙනම් මේක ලකුණු දාන්න. හරි. ඊළඟට අපිට cosec 270 දාන තීටා. ආව. අපිට වයින්ද ලේතයි cosec ආවෙටිය cosec ආව sec වෙනවා. හරි. sec තීටා. දැන් ලකුණ 270 දාන කිව්වම 270 දානකෝ මේ පාදයට යන්නේ. නේද? හතරේ දාන්නේ cos sec පවන. මෙතන ඉන්නේ cosec. එහෙනම් විතර ඉන්නවා. මේ මුල් එක බලන්නේ මෙතන එක නෙවෙයි. අර එතන තියෙන්නේ මුල් සිට බලන්න. හරිනේ? එහෙම නැත්නම් අපිට cot 270 දාන තීටා. આવත් වෙන කොට આવත් වෙන්නේ tan තීටා එන්නේ. දැන් ලහුණු. නේද? 270 අපිට කොට නම් tan වෙනවා. 270 දානකෝ මේක හතරේ පාදකේ cos sec දාන දෙන්නේ. මෙතන තියෙන කොට. එහෙනම් ඍණ වෙනවා. නැත්නම් cos 270 දාන තීටා. හරි. આવත් එහෙම cos 270 දාන තීටා આવත් තවරන් පේනවා මෙතනදී. cos આવත් එහෙම විතර කෙලිම sin තීටා වෙනවා. නේද? හරිනේ. දැන් ලකුණ. 270 දාන තීටා ගම හතරෙන් එකේ මේකේ cos sec දානවා. මෙතන තියෙන cos. දැන් ලකුණ දානවා. ඒ විදිහට තමයි 90 සහ 270 આવත් එහෙම මේ ශ්‍රිතේ මාරු වෙනවා. ලකුණ කෝණයට වෘත්තපාදකේ තීරණය ගන්න පුළුවන්. හරිද? දැන් අනිත් අවස්ථාව අපිට sin 180 දාන තීටා. දැන් 180 360 ඍණ තීටා. આવත් එහෙම ශ්‍රිතේ මාරු වෙන්නේ නැහැ. එහෙනම් බය නැතුව sin තීටා ලියන්න පුළුවන්. හරිද? sin තීටා වෙනවා. දැන් 180 දාන තීටා ගම මේක වැටෙන්නේ 180 දාන එක මේක. තුන දාන්නේ tan පවණයි මෙතන තියෙන sin. එහෙනම් ලකුණු දෙන්න. එහෙම නැත්නම් අපිට sec 180 දාන තීටා. ආව. හරිනේ? එතකොට sec ආව sec තීටා තමයි. ඔය 180 ගන්න. අනු 270 තමයි ශ්‍රිතේ මාරු කරන්නේ. දැන් ලකුණ. 180 දාන්න කිව්වම තුන්වෙනි පාදකේ tan කොට දාන්න වෙන්නේ එතනින් sec. එහෙනම් පිරන්න. හරි. නැත්නම් cot 180 දාන තීටාව. එතන අපිට කිලෝමීටර් cot තීටා කියලා. ශ්‍රිතේ මාරු වෙන්නේ නැහැ. ඊළඟට මේක තුන්වෙනි පාදකේ cot දාන්න. tan දාන්න මෙතනින් ලකුණු දාන්න. හරි. ඒ වෙනත්නම් අපිට sin 360 ඍණ තීටාව. එතන 360වත් ලකුණු මාරු ශ්‍රිතේ මාරු වෙන්නේ නැහැ. එතන sin තීටාවයි. හරිද? ඒ 360 ඍණ තීටා කියවම එක වැටෙන්නේ හතරවෙනි එකට. මේක දාන cos එක පානේ 30 sin. එන්න මෙතන ලකුණ ඍණ. දැන් cos 360 ඍණ තීටාව. එතන මොකද? cos 360 ඍණ තීටාව වෙටේ ශ්‍රිතේ මාරු වෙන්නේ නැහැ cos තීටාවයි. මේකදී ඒක cos 360 ඍණ තීටා හතරේ පාදකේ මේක cos එක ගන්න මෙතන cos එක දාන්න. ඔය දෙයි. අපිට sin 360 දාන තීටාව. එතකොට 360 දාන තීටාව එතෙම මැසිතේ වෙන්නේ ලකුණු මාරු වෙන්නේ නැහැ. අපෝ මේකට වෙන්නේ ඔක්කොම දාන්නේ. එතකොට sin 360 තීටා cos 360 දාන cos තීටා cos 360 දාන cos තීටා ආකාරයට. එහෙනම් මතක තියාගන්න 90 270 ශ්‍රිතේ මාරු කරන්න. ඊට පස්සේ කෝණේ වැටෙන උර්ධපාදය අනුව එදා ලකුණේ දාන්න. ඊළඟට ඍණ තීටාව 360 ඍණ තීටා sorry ඍණ තීටාව 360 180 આવත් එහෙම ශ්‍රිතේ මාරු වෙන්නේ නැහැ. ලකුණ වෘත්තපාදය ගන්නවා තීරණය කරන්න වෙනවා. හරිනේ. ඔය ටික මතක තියාගන්න වෙනවා. හරි. ඒක පොඩ්ඩක් මේ ක්‍රමයේ මතක තියාගත්තම හරි. පොඩ්ඩක් ගණන් ටිකක් කරනවා හරි. අපි පොඩි ගණන් ටිකක් බලමු. sin 160 හොයන්නකොත් අපිට මේ මුළු ධර්මයේ
බෙදා ගන්න පුළුවන්. අපිට මේක ලියන්න පුළුවන් sin 180 ඍණ 60 කියලා. නේද? හරි. එතකොට sin 160 කිව්වම එතකොට අපි දන්න කෝණයක ලියා ගන්නවා. sin 160. ඉතින් දැන් අපි දන්නවා 180 ආපේටි සිතේ මාරු වෙන්නේ sin 60මයි එන්නේ. නමුත් 120ම sin 120ම එක දෙවෙනි පාදකේ. දෙවෙනි පාදකේ sin දාන්නේ නම් ඒක ලකුණු දාන්න වෙනවා. නමුත් අපි ඔක්කොම දෙනවා sin 60 කියන්නේ මුළු තුනෙන් දෙක කියලා. ඒතර කියාගේ මුළු තුනෙන් දෙක. ඔදලා කියවා ගන්න පුළුවන්. ඒ අපි මේ දන්න කෝණ આવොත් එම අනුරට වැඩි මේ විදිහට ලියලා අපිට හදාගන්න. මේක ඉතින් තවත් කෙනෙකුට ආ විදිහට කරන්න පුළුවන්. sin 90 තේක ලියන්න පුළුවන්. නේද? හරි. sin 90 තේක ලියවම ඉතින් 90 ආපෙටිය වන්ට වෙන sin out cos එක. cos එක. හරිද? cos එක වෙනවා. ඊළඟට ලකුණ තමන් තීරණය කරනවා 90 ධන. එතකොට sin x එක මෙතන මේ එතන මේ පාදකේ මේක sin ධනනේ. එහෙනම් මෙතන උත්තරේ cos එක උත්තරේ දෙක. එහෙනම් නැත්නම් අපිට sin 150 ආව. මොකද එකක් තියෙනවා අපිට sin 180 දෙක තියෙනවා. හරිද? දැන් sin out විදිහේ මාරු වෙනවා sin 30යි. දැන් මෙතන 150ක දෙවෙනි පාදකේ sin cos එක දාන්න මේකක් දාන්න වෙනවා sin 30 භාගය. හරිද? ඊළඟට cot 150. ආව. මේකත් අපි ලියනවා cot 180 ඍණ 30 කියලා. එතකොට එන්නේ 180 cot 30යි ලකුණු තීරණය කරනවා. ඉතින් 150ක දෙවෙනි පාදකේ දාන්නේ sin හා cos එක පමණයි. එතකොට මේක cot එන්නේ. එහෙනම් මෙතන ඍණ වෙනවා. අපි දන්නවා tan 30 නම් එකට මුල cot 30 මුල තුනයි. අපි ඒක කරලා ඇත්තේ ඍණ මුල තුනයි. හරි. ඔල්ද ගන්න පුළුවන්. නැත්නම් අපිට sin 225. හරි. අපිට මේක ලියන්න පුළුවන් sin 180 දාන 45 කියලා. හරිද? ඔල්ද ලියන්න පුළුවන්. නේ? ලියවම 180 වෙනි සිතේ මාරු වෙන්නේ නැහැ sin 45යි. හරිද? නමුත් 225ක් ගාම එක වැටෙන්නේ 90 මේ 180 වැඩි 270 අඩු මේ පාදකේ. මේක දන්නේ tan cot පමණයි. නේද? හරියට එතකොට 180 අපේ ගත්තෙන්ද සිතේ මාරු වෙන්නේ නැහැ. නමුත් 225 කෝණේ වැටෙන්නේ තුන්වෙනි පාදකේ. මේක දන්නේ tan cot පමණයි. tan cot පමණක් නම් මෙතන ලකුණ ඍණ වෙනවා. නේද? එතකොට ඉන්නේ මේක ඍණ එක මුලද. හරි. ආකාර තමයි තියෙන්නේ. එතකොට එකක් ගමු. cos 330. ආව. එතකොට මේක අපි ලියන්න. ලම් cos 360 ඍණ 30. හරිද? හරිද? 360 ගත්තේ ඒක සිතේ මාරු වෙන්නේ cos 30. දැන් 330 ගත්තාම හතරේ පාදයේ cos ආසෙක් දාන්න. ඒක ලකුණු දාන්න වෙනවා cos 30 මුළු තුනට එක. ඔබේ ප්‍රතිපල ටික පාසෙන් ගන්න පුළුවන්. හරි. දැන් ඔයගලන්ට මේක ඕන මේ ටික ගතිය පොඩ්ඩක් කරා නම් හොඳයි පුරුදු වෙන්න. විශේෂයෙන්ම අපි අංගෙ දක්වුවා ඔබ හදන විදිය ඒ වගේට අදාළව මෙන්න මේ කෝණ ටික ගත්තොත් වඩා හොඳයි. ඒ දාන දුන්න වගුව මේ කෝණ සියල්ලම සදා නැවත හදන්න. අංශක බිඳුව අංශක 30 අංශක 45 අංශක 8 අංශක 90 අංශක 120 ඊළඟට අංශක 135 ඊළඟට අංශක 150 ඊළඟට අංශක 180 ඊළඟට අංශක 210 225 ඊළඟට එන්නේ 240 ඊළඟට 270 ඊළඟට අංශක 300 අංශක 315 අංශක 330 අංශක 360 හරි. ඔන්න ගෝල් සදා මම ඉදා කිව්වා ඔබ හදනදී මේ ටික ලියලා ගන්න. ඒකෝට දැන් ඔයගලන්ට මෙන්න මේවා අර අපි දැන් කම් කිව්ව විදිහට හදන්න වෙනවා. හරිද? අපිට sin 315 ඔබවරන් sin 315 ගන්නකොට මේක ලියන්න අපිට sin 360 ඍණ 45 කියලා. මේක 315 වෙනවා. නමුත් 360 sin 45යි එන්නේ. නමුත් 315 කියන්නේ මේක හතරවෙනි පාදකේ. 270 වැඩි 360 අඩු. එතකොට ගෙලියම් මෙතන ලකුණ ඍණ. එහෙනම් sin එකේ ඉතින් ඍණ එක මුලද.
ඉතින් පැත්තකින් හදලා වගුවට පුරවන එකයි තියෙන්නේ. හරිනේ. මේ විශේෂ අවස්ථා ටික පන්ති කරලා ඇත්තේ 300ට දක්වාම 90 270 හරි බිඳුව සහ මේ ටිකත් ඔප්පිරු කරලා ඇත්තේ මේ වටේ පාවිච්චි කරලා මේක ගොඩනගා ගන්න පුළුවන් ලේසි. හරිනේ. උදාහරණයක් ගත්තා අපිට 240 ආවා. cosec 240 ආවත් අපිට මේක වෙනවා cosec 270 ඊට තියෙනවා. මේ දැන් අර 270 ආවත් cosec sec වෙනවා. sec තියෙනවා. මේ 240 ගුවම ඔයාලට පේනවා 240 අඩු 240 වැඩි. ඒතර මේක දාන්නේ tan cot පොණ එතනදී cosec වෙනවා. මෙතන ඍණ වෙනවා. හරිනේ. අපි දන්නවා cos A කියන්නේ මුල්තරණ දෙකයි. එහෙනම් sec තියාවත එන්නේ ඍණ දෙක වෙදීම මුල්තරණ. ඔය විදිහට මේ ඔබත් පිළිවෙලට ඔයගන්ට මේ ගැන හොඳට අවබෝධය ගන්න පුළුවන්. හරි. ඒක කරන්න ඕගොල්ලෝ. ඊළඟට මම අලුත් කොටසක් කරන්න යන්නේ. कोण देखे कायके अंतरे उतरसित ඒ කියන්නේ අපිට එහා බී කොන දෙකක් දීලා තියෙනවා නම් අපිට sin A දාන B කියන්නේ මොකද්ද ප්‍රතිඵලය cos A දාන B කියන්නේ මොකද්ද ප්‍රතිඵලය ඊළඟට sin A රේඩ B આવොත් සහ cos A රේඩ B આવොත් ප්‍රතිඵල ලබා ගැනීම මේක ඔපෙරිමත් එක්ක මම දැක් කරනවා හරිනේ බලන්න මම ඔයගලන්ට කියලා නෝට් එක ඇතිව සම්පූර්ණ විස්තර කොන දෙක අයිකේ අතරේ උද්දේශය හරිනේ අපි ඒකදී ඉස්සලම උත්සාහ කරන්නේ sin A දාන B එහා B කොන අනුපාතන ලියුම මොකද ලැබෙන ප්‍රතිඵලය කියන එක බලන්න යනවා හරිනේ ඒකදී අපිට ජ්‍යාමිතික ක්‍රමයක් පාවිච්චි කරන්න යන්නේ මේ OX එකවත් එක්ක ඒ කොනක් හදන විදිහට අපි OP රේඛාවක් ගන්නවා මේ OP රේඛාවත් එක්ක B කොනක් හදන විදිහට හරිනේ अभी OQ के अंदर रिकॉर्ड करना अरगन क्यूवल इधला OP देखा लंबे क्या करेगा अरे इधर ये लंबे क्या दिया अभी आर के लगाऊं लंबे मैं पाऊंगा दिया आर के लगाऊं इधर से क्यूवल इधर आर वाले इधला और ऐसा लंबे दिया करेगा अरे ये वाला दिया अभी करूँ कि तीहा इस नोट का मैं भी तो लंबे क्या दिया करेंगे ये काफी यू करेगा अनोदर अरे ඒකට එහෙනම් අපි OX එක කොනෙක් හදන විදිහට OP රේඛාව අරගෙන OP රේඛාවත් B කොනෙක් හදනට OQ රේඛාවෙන් Q වල ඉඳලා OP රේඛාව ලම්බ එකක් හදිනවා ලම්බ එකදී R කියලා ගන්නවා R හා Q වල ඉඳලා X OX ලම්බ දෙකලා අඩි ST කියලා ගන්නවා මේ පද ලම්බ එකදී Q කියලා ගන්නවා ඔන්න පේන එතකොට මේ කොනේ A මේක අනුවයි ඒතර මේක අනුරිනේ වෙනවා මේකත් අනුරිනේ වෙලා මේක අනුවන මේ කොනේ වෙනවා ඒක පැහැදිලි හරි දැන් ඔගේ තමයි අපි ප්‍රතිඵලය ගන්න එහෙනම් sin A දාන B. අපි ඒ සඳහා පාවිච්චි කරන්නේ A දාන B කෝඩ් මේකෙන් එන්නේ. එහෙනම් අපි ගන්න OQT ත්‍රිකෝණය. අපි OQT ත්‍රිකෝණය පාවිච්චි කරොත් එහෙම අපිට එනවා sin A දාන B. හරිනේ. sin A දාන B කියන්නේ එතකොට මේ ත්‍රිකෝණය ගත්තොත් sin කියන්නේ අපි මේ සම්මුඛපාද විදීම කරන්නේ. හරිනේ. එතකොට මෙතන එන්නේ TQ විදීම OQ වෙනවා. ඉවරයි. හරිනේ. දැන් මෙතන sin A දාන එකනේ TQ විදීම OQ වෙනවා. හරිනේ. නැත්නම් මේ කණ්ඩායක ආශ්‍රිතව ගත්තොත් P ලක්ෂයේ y කණ්ඩායක විදීම අරේ. හරිනේ. දැන් y කණ්ඩායකනේ එතන මේ තුල TQ විදීම අර ඒ කියන්නේ එතකොට OQ වෙනවා. දැන් මේක අපි ලියන කොටස් දෙක හදලා අපිට TQ එක ලියන්න පුළුවන් TU දාන UQ කියලා. හරිනේ මේක TU දාන UQ කියලා අපිට ලියන්න පුළුවන් නමුත් මේ නිර්මාණය මේ ඍජුකාංශ එකෙන් අපිට TU කියන එක අපි දාන්න පුළුවන් SR කියලා හරිනේ ඒවා මේ වෙන් කරලා ලියනවා මේ TU බෙදීම OQ මෙතන ලියන්නේ TU බෙදීම OQ අන UQ බෙදීම OQ කියලා ලියන්න පුළුවන් නමුත් TU සමානයි මෙතන SP ට ඒකෙන්ද ඉතින් අපි ලියනවා TU දාන SP
SR sorry ළමගේ යාරනේ SR බෙදීම OQ ධන UQ බෙදීම OQ බෙදීම හරි එතන මුත් කරවන්න සයින් එදරම් බිගන එතකොට TQ බෙදීම OQ TQ කියන TQ ධන UQ කියලා ඊට පස්සේ මේක භාග දෙකකට කඩනවා TQ OQ සහ UQ OQ කියලා නමුත් අපිට යාමිතිය අනුව TU කියන එක අපිට යන්න පුළුවන් විකාශකකින්ද SR වලින් දෙලා විතර ගන්නවා දැන් ඊට පස්සේ අපි මෙතන පොඩි සකස් කිරීමක් කරනවා SR ඉස්සරහ OQ දානවා තන UQ ඉස්සරහ OQ දානවා මෙතන SR එන්නේ මේ ටිකෝනේ හරිද ඊළඟට OQ වෙන්නේ මේ ටිකෝනේ SR එන්නේ මේ ටිකෝනේ OQ වෙන්නේ මේ ටිකෝනේ නම් ඒ ටිකෝන පොදු පාදයේ OR හරිද මම එතෙන්ට OR ලියනවා පොදුවට හරිද අපිට තේරෙනවා මෙතන SR එන්නේ මේ ටිකෝනේ OQ වෙන්නේ මේ ටිකෝන නම් ඒ ටිකෝන දෙක පොදු පාදයේ OR මම මෙතෙන්ට OR ලියනවා OR වලින් වැඩි කරලා බෙදනවා ඒ වගේම UQ අපේ UQ වෙන්නේ මේ ටිකෝනේ ඊළඟට OQ වෙන්නේ මේ ටිකෝනේ එතන පොදු පාදයේ ඉන්නේ QR මෙතන දාන QR දාලා බෙදලා QR එක වැඩි කරනවා මොකද පාණයක් කරන්න හරිද දැන් මේක SR බෙදීම OR එතකොට SR බෙදීම OR කියවම එතකොට ඒට සම්මුඛ පාදය බෙදීම කරන්නේ හරිද සම්මුඛ පාදය දිගන්නේ හයි මේක වල සයින් වෙනවා එතකොට සයින් වෙනවා OR ඊළඟට එන්නේ OR බෙදීම OQ මේ ඩිගොන්ට් එක කොනේ මේක අමුවනේ එතකොට මේ ඩිගොන්ට් සදා මේක බද්ධ පාදේ නම් මේක කරන්න වෙනවා එහෙනම් මෙතන OR බෙදීම OQ ගන්නේ මේ කොනේ කොසයින් පොසිටිව් තන ඊළඟට එන්නේ UQ මේ දුර UQ බෙදීම QR එතන මේක ඩිගොන්ට් එක කොනේ මේ කොනේ සදා මේක බද්ධ පාදේ වෙනවා කොනේ තියෙන පාදේ මේක කරන්න වෙනවා එහෙනම් මෙතනදී UQ බෙදීම QR කියන්නේ cos වෙනවා ආර ඊළඟට එන්නේ QR බෙදීම OQ මේක රිගොන්ට් එක නේ QR නේ ඊට සම්මුඛ පාදය මේක කරුණ එහෙනම් ඒක sin B වෙනවා හරි එහෙනම් අපිට ප්‍රතිඵල සකස් වෙන නිසා sin A dan B සමාන වෙනවා sin A cos B dan cos A sin B හරි ඒක නා sin A dan මේක sin A dan sin B නෙමෙයි මේ තමයි ප්‍රතිඵලය sin A dan B આવත් වෙන්නේ sin A cos B dan cos A sin B වෙනවා අවශ්‍යතර ඒ කියන්නේ A dan B කියන පොඩ් දෙක අයිකේ sin අනුපාතය ගත්තා මේක සමාන වෙන්නේ sin A cos B dan cos A sin B හරිද මේක ඔප්පුවරීම නම් අහන එක අහන්නේ නැහැ ඕක නමුත් මේ ප්‍රතිඵලය දැනගෙන ඉන්නවා හරිද ඉතාලම වැදගත් මේකෙන් තමයි ඉදිරි මේකෙන් තව ප්‍රතිඵල ඔක්කොම අපිට මේක ලබා ගන්න පුළුවන් ඉතින් කොටස් එක හරිද නේද පැහැදිලි ඒකත් නෝට් එක සම්පූර්ණ ඉස්සරහ ඇති එහෙනම් අපි ඔප්පු කරා sin A dan B සමාන වෙනවා sin A cos B dan cos A sin B ओके හරි පොදුරට වැඩ ගන්න පුළුවන් දැන් අපි ඕකෙම අපවණයක් කරන්න යනවා sin A රින් හරිද ඒකින්ද අපි කරන්නේ මෙතන අපි යොදනවා B වෙනුවට පිට B යොදනවා හරිද B රින් B ආස කරනවා B රින් B දැම්මම මේක එකයි හරිද sin A රින් B සමාන වෙනවා sin A cos ऋण B तन cos A sin ऋण हरी बेदरेना बेटा sin A ऋण B समान है sin A දැන් මේවා අපි කරලා දාන්න පුළුවන් ඉස්සෙල්ලා cos ऋण θ આવත් cos θ આવත් නේ මේ වෙතරන් කොහොමද වයින් ऋण θ නේ එතන මේ පාදයේ cos ආසෙක් දාන්න එතන cos ऋण θ આવත් කෙලිම cos θ આવත් හරිද එතන cos B වෙනවා ඊට sin ऋण B sin ऋण θ આવත් එහෙම මේ පාදකෙදී මෙතෙන්දී අපිට වෙනවා මේ පාදකේ cos ආසෙක් දාන්න වෙන්නේ එහෙනම් sin ऋण θ આવත් ඊට sin θ හරිද එහෙනම් මේක අපි කියමු බලන්න cos A වාදය ऋण sin B වල sin ऋण sin B වෙනවා ඔයම අපිට තවත් අලුත් සූත්‍රයක් ලබා ගන්න පුළුවන් sin A ऋण B සමානයි sin A cos B ऋण cos A sin B
ඔය තමයි දෙන සූත්‍රය. හරි. දැන් sin A රින B සමානතර sin A cos B රින cos A sin B විදිහට තමයි එතකොට එන්නේ. ඒතර මේකමයි. sin A ධන B වත් වෙන්නේ sin A cos B ධන cos A sin B. sin A රින B වත් වෙන්නේ sin A cos B රින cos A sin B. ඒ විදිහට මේ සූත්‍රයෙන් එක අපෝණය කරමු කියලා අපි අරගත්ත ප්‍රතිඵල පාවිච්චි කරලා. හරි. ඔකට දෙවෙනි එක. ඊළඟට අපි සාකච්ඡා කරනවා cos A ධන B. තවගන්න මේකෙන්න. හරිනේ. එතකොට ඒකද අපි කරන්නේ මෙතන A වෙනුවට දාන අංශ අනුව ධනෙ. හරිද? ඒකට අනුව ධනෙ ආශ කරනවා. ඒ කෝණය වෙනුවට අනුව ධනෙ ආශ කරන එකයි. එතකොට අපිට sin අනුව ධනෙ ධන. හරිනේ. සමානයි sin එකට එන්නේ අනුව ධනෙ cos B ධන cos අනුව ධනෙ sin B. හරිනේ. ඒ කෝණය වෙනුවට දාන අනුව ධනෙ. එතකොට අපි දන්නවා දැන් ඉතින්නේ අපි දන්නවා sin අනුව ධන θ. sin අනුව ධන θ. අනුව අපිට සිත මාරු වෙනවා. එතකොට cos θ. නමුත් අනුදාන කිව්වම මම කියන්නේ දෙවෙනි පාදේ. දෙවෙනි පාදේ අපි දන්නවා sin ධන මෙතන ලකුණු ධන වෙනවා. හරිද? ඒක ධන cos θ. මේක ඔබ පරිවර්තන කරන්න. එහෙනම් දැන් මෙතන අපිට මේකට θ විදිහට හිතන්න පුළුවන්. එහෙනම් sin අනුව ධන θ නම් cos θ දෙන්නේ. sin අනුව ධන එදර පියවත් වෙන්නේ cos එදන් වීම. සමානයි. දැන් sin ධනෙ cos A. cos B ධන cos අනුව ධනෙ. right? cos අනුව ධන දෙකව cos આવත්තේ අනුව આવත්තේ සිද්ධ මාරු වෙනවානේ sin θ වෙනවා. නමුත් අනුව ධන θ කියන්නේ දෙවෙනි පාදයෙන් දෙවෙනි පාදේ cos විතර මේ sin ආ cos එක ධන වෙන්නේ. cos වෙනවා. එහෙනම් මෙතන cos අනුව ධන දාත්තේ එන sin θ වෙනවා. හරි මේක ඉතින් කරන්නේ ඍණ sin නේ sin. හරි. ඔතනද අනිත් සූත්‍රය. ඒතකොට cos A ධන වියවත් එන්නේ cos A cos B ඍණ sin A sin B උදේට අපිට කරන්න පුළුවන්. මෙතන ඒ වලට අනුදානය දැම්මම මෙතන sin අනුදාන දින cos A sin අනුදානය ධන B කියන්නේ cos A ධන B වෙනවා. sin අනුදානය කියන්නේ cos A වෙනවා. නමුත් මෙතන cos අනුදානය කියන්නේ ඍණ sin. ඒක ලකුණු මාරු වෙනවා. හරි. ආකාරයට ගන්න පුළුවන්. දැන් අපිට ඊට පස්සේ අපිට යම් තියෙන cos A දෙන්නේ. ඒකදී අපි මේ තුන්වෙනි සූත්‍රය. තුනෙහි අපි B වෙනුවට තාන ඍණ V දෙනවා. මේක B ගොන් ඍණ B දාන්න. එතකොට මෙතන cos A ඍණ හදනවනේ. ඒ නිසා cos A ඍණ B කියන්නේ cos A cos ඍණ ඍණ B ආගන්නේ. ඊළඟට එනවා ඍණ sin A sin ඍණ ආකාරයට ඍණ B ආගන්න. හරිද? මෙතන කරනවා cos A ඍණ B සමානයි cos A cos ඍණ B. අපි දන්නවා cos ඍණ θ ගැන cos θ. හරිද? එන cos ඍණ වෙන cos B. now sin ඍණ θ ගන්න ඍණ sin θ වෙනවා. හරි? එතකොට sin ඍණ ඍණ sin වෙන ඍණ තමයි. අපගා ඔයලා අපිට සූත්‍ර හතරක් ලැබෙනවා. ඊට පස්සේ මේ සූත්‍ර හතර පාවිච්චි කරලා තවත් සූත්‍ර කීපයක් උපකරණ වෙනවා. මේක වැදගත් සූත්‍ර ටික. පැහැදිලිනේ? උපකරණ වලින් අහන්න ගන්න නැහැ. නමුත් ප්‍රතිඵල ටික දැනගෙන ඉන්නවා. මම පළවෙනි කෝක එහෙනම් sin A ඍණ B આવත් වෙන්නේ sin A cos B ඍණ cos A sin B. ඊළඟට cos A ධන B එන්නේ cos A cos B ඍණ sin A sin B. ඊළඟට cos A ඍණ B આવත් වෙන්නේ cos A cos B ධන sin A sin B. හරි මේක සූත්‍ර හොඳ දෙයක් මේක තාපේක්ෂව හොඳ දෙයක්. sin A ධන B ගොත් sin A cos A cos A sin B මෙතන අර B ට ඍණ B දාම මේක විතර මෙතන sin A cos B ඍණ cos A sin B නවා. මෙතන sin A ධන B වල A ඍණ B වෙනකොට මෙතන ලකුණු මාරු වීමක් වෙනවා. නමුත් මෙතන පොඩි වෙනසක් වෙනවා.
cos A ධන B ආවත් වෙන්නේ cos A cos B ඍණ sin A sin B cos A ඍණ B ආවත් වෙන්නේ cos A cos B ධන sin A sin B. ඔය ටික මතක තියෙනවා. හරි. අපිට මේ ප්‍රතිඵලයක් ආවා. sin අංශක 15 වගේ හොයන්නේ කියලා. මේ සූත්‍ර පාවිච්චි කරලා. හරි. අංශක 15 කියන එක අපි දන්න කෝණ වලට හදා ගන්න පුළුවන්. දන්න කෝණ වල අන්තරයක් විදිහට හදා ගන්න පුළුවන්. මේක අපි ලියන්න පුළුවන්. sin 45 ඍණ 30. නේ? හරිද? මේ ලියන්න පුළුවන්. ඒකට අපිට මේ සූත්‍ර පාවිච්චි කරන sin A ඍණ B ගන්න sin A cos B ඍණ cos A sin B. මේක මේ විදිහට සම්පූර්ණ කරාම අපිට එහෙනම් මෙතන ඒ 45 විදිහට තියෙන්නේ. එතන මේක ලියන්න පුළුවන්. sin 45 cos 30 ඍණ cos 45 sin 30. ඒක අපි හොදන්න sin phi කට මුල දෙකයි cos A මුල දෙක cos phi කට මුල දෙකයි sin දෙකනේ භාගය. මෙතන එතකොට දෙකයි මුල දෙක පොදු හරය මුල තුන ඍණ එක. මේක සම්මත ආකාරයට අපි ලියනවා. මේ හරය පරිමේය කරන්න මේක උඩටයි මුල දෙකෙන් වැඩි කරනවා. වැඩි කරාම කාර්ය පාඩම කරලා දෙන්නේ මුල දෙක මුල 6 එදී මුල දෙක එදීම මුල දෙක 2යි දෙවල දෙක 4ක් වෙනවා. ඔතන අපිට sin පාලයාගේ හොයාගන්න පුළුවන්. දැන් ඒක ගොඩක් දේවල් අපිට මේ මූලික කෝණ ආශ්‍රිතව හොයාගන්න පුළුවන්. හරිද? තව එකක් කරමු මේ විදිහට. අපිට આવත් එම sin 105 cos 105. හරි. කොහොමද කරන්නේ? මේකට අපි දන්න කෝණ IQ එක ලියන්න පුළුවන්. cos 60 ධන 45 කියලා. එහෙනම් cos 60 ධන 45 ලියුවා cos A ධන B සූත්‍රය දාන්න පුළුවන්. ඒ cos A ධන B කියන්නේ cos A cos B ඍණ sin A sin B. හරිනවා. cos 60 cos 45 ධන ඍණ වෙනවා. cos A ධන cos A cos B එතකොට ඍණ sin 60 sin 45. හරි. එහෙනම් cos 105 ලියනකොට cos 60 ධන 45 කියලා එතකොට cos A ධන B සූත්‍රය දානවා. ඔකේ ඉන්නේ. මේක රාශි කරා වෙනවා cos 60 භාගයයි 1ට මුල දෙක ඍණ මුල 3ට දෙක දරකට මුල දෙක. ඒතර මෙතනත් එන්නේ පොදු හරය 2යි මුල දෙක 1 ඍණ මුල 3. අපි උඩටයි මෙතනත් මුල 3 වැඩි කරලා මුල දෙකෙන් වැඩි කරලා හරය පරිමේය කරන්න. අපිට විතර එනවා මුල 2 ඍණ මුල 6ට 4. මුල දෙකෙන් වැඩි කරන්න. හරි. මෙතන මෙයාගේ වැඩි හින්දා මේක ලියන්න පුළුවන් ඍණ විතර වань. මුල 6 ඍණ මුල 2ට 4 කියලා. ඔතන පුළුවන්. හරි. අපි තව ප්‍රතිඵල කීපයක් ඊළඟට කොටසේ සාකච්ඡා කරමු. හරි. ඔය ටික හොඳට බලන්න මේ වීඩියෝ එකත් එක්ක.